ආයුබෝවන් දුවේ පුතේ. අද මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ 9 වෙනි ඒකකය එනම් බැංකු ගිණුම සහ බැංකු සැසුම් විස්තර යන ඒකකයන්ට අදාළ ක්‍රියාකාරකම් දෙකක් ගැනයි. මෙම ඒකකයත් බැංකු ගිණුම ආශ්‍රිතව ක්‍රියාකාරකම් සහ බැංකු සැසුම් විස්තරය ආශ්‍රිත ක්‍රියාකාරකම් වශයෙන් ප්‍රධාන වීඩියෝස් දෙකක් විදියට තමයි මම ඔයත් එක්ක සාකච්ඡා කරන්නේ. මම යනවාද ක්‍රියාකාරකම් 1 පිටු අංක 119 තියෙන ක්‍රියාකාරකම් 1 පිළිබඳව සාකච්ඡා කරන්න. සහන් අබේනායකගේ ව්‍යාපාරයේ 2019 6යි 1 දිනට පැවති ශේෂයන් තියෙනවා. අපිට තියෙන පුතේ ව්‍යාපාරයක නමක් දීලා ආරම්භක ශේෂයන් ටිකක් දීලා තියෙනවා. මේ ආරම්භක ශේෂයන් ටික අපිට මුලින්ම කරන්න තියෙන්නේ ඒ අදාළ ගිණුම් වල සටහන් කරගන්න. මේකෙන් අපේක්ෂා කරලා තියෙන්නේ පුතේ බැංකු ගිණුමක්. එක්ස්පෙක්ට් කරලා තියෙන්නේ බැංක් account එකක් ප්‍රිපෙයාර් කරන එකයි. ඊට අමතරව බැංක් account එකේ තියෙන ගනුදෙනු ටික සටහන් ටික ලෙජර් ගිණුම් වල සටහන් කරන එකයි. මුදල් පොතක් අපේක්ෂා කරලා නැහැ. නමුත් ඔබගේ දැනුම අවශ්‍යතාවයන් සඳහා මම මුදල් පොතකුත් මෙතන රූල් කරලා තියෙනවා. අපි බලමු කොයි විදිහටද මේක කරන්න කියලා. මුලින්ම මුදල් පොත අත්‍යවශ්‍ය නැහැ. නමුත් මුදල් පොතේ ආරම්භක ශේෂය මේ විදිහට දක්වන්න පුළුවන්. ආරම්භක ශේෂය රුපියල් 90යි. මුදල් පොතේ ආරම්භක ශේෂය රුපියල් 90යි පුතේ. ඒ වගේම ලෙජර් ගිණුම අවශ්‍ය වෙන අපිට ආරම්භක ශේෂයක් තියෙනවා ප්‍රාග්ධන ගිණුම කැපිටල් account එකේ බැර ශේෂයක් රුපියල් 70000යි 70000. ඒ වගේම ණය හිමියෝ ක්‍රෙඩිටර්ස්ලා ඕපනින් බැලන්ස් එකක් තියෙනවා පුතේ ක්‍රෙඩිට් සයිඩ් 80000. ඊට පස්සේ තියෙනවා පුතේ අපිට දීලා ගනුදෙනු ටිකක්. ඒ ගනුදෙනු වලට අදාළව අපි දිත් සටහන් තැබීම අත්‍යවශ්‍ය වෙනවා. මේදී මුදල් පොත අත්‍යවශ්‍ය නැහැ. නමුත් මම මුදල් පොතත් සමගාමීව ඔයගලන්ට කරන්න. මුදල් පොත නැතුව බැංකු පොත විතරයි අපේක්ෂා කරන්නේ. පළවෙනි එක රුපියල් 25000ක් තැන්පත් කොට ජංගම ගිණුමක් ආරම්භ කරා. open current account. cash account එක ක්‍රෙඩිට් වෙනවා පුතේ. cash account එක ක්‍රෙඩිට් වෙලා bank book එක ඩෙබිට් වෙනවා. වාර්ත තියෙනවා පුතේ බැංකු පොත ඩෙබිට් කරන්න හර කරන්න පුතේ රුපියල් 25000ක් 25000 as a cash මුදල් කියලා අප රුපියල් 25000ක් හර කරනවා. ඒ වගේම බැංකු ගිණුම බැර කරන්න පුළුවන් පුතේ රුපියල් 25000ක්. මුදල් පොත බැර කරන්න පුළුවන් රුපියල් 25000ක් බැංකු කියලා. මම මුදල් පොත පිළිබඳව ලොකුවට සාකච්ඡා කරන්නේ නැහැ. මුදල් පොත අපේක්ෂා කරලා නැති නිසා. චෙක් පතකින් ගෙවා භාණ්ඩ මිලදී ගත්තා. ගැනුම් කියලා කියන්නේ පර්සින් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයේ වියදමක් එක්ස්පෙන්ස් එකක්. එක්ස්පෙන්ස් එකක් වැඩි වෙනකොට අදාළ expenses account එක debit වෙනවා පුතේ. යනුව ගැනුම් ගිණුම හර වෙලා බැංකු පොත bank account එක credit වෙනවා. යනුව බැංකු ගිණුම මේ විදිහට සටහන් කරන්න පුළුවන්. පර්සින් කියලා 20000 bank book එක credit කරන්න පුළුවන්. අපිට විවෘත කරගන්න වෙනවා පර්සින් account එකක්. ගැනුම් ගිණුමක්. ගැනුම් ගිණුමට අපි හර කරනවා බැංකු කියලා රුපියල් 20000ක්. පහත සඳහන් චෙක් පත් බැංකුවේ තැන්පත් කරලා තියෙනවා පුතේ. ඊළඟ ගනුදෙනුව deposits checks ණයගැතියන්ගෙන් ලැබී තිබූ අංක 68 දරන රුපියල් 12000ක චෙක් පත පුතේ. මුලින්ම මේ චෙක් පත් තැන්පත් කරලා තියෙන ටික ඔක්කොම ලැබිලා තියෙන චෙක් පත්. ඒ කියන්නේ අපේ දැනට අපේ මුදල් කෑෂ් ඩ්‍රෝ එකේ තමයි මේ චෙක් පත් ටික ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මුදල් පොතේ සටහන් කරලා ඉවරයි. ලැබුණු චෙක් පත් අපි කතා කරලා තියෙනවා. චෙක් පතක් බැංකුවට තැන්පත් කරන්න ඉස්සර වෙලා එවලෙම බැංකුවට තැන්පත් කරොත් ඍජුවම බැංකු ගිණුම හර කරන්න පුළුවන්, ඩෙබිට් කරන්න පුළුවන්. නමුත් චෙක් පත් ලැබුණා කිව්වොත් මුලින්ම අපි මුදල් පොතේ සටහන් කරනවා. ඒ අනුව මෙතන දීලා තියෙන චෙක් පත් තුනම පුතේ මුදල් පොතේ සටහන් කරලා තියෙන චෙක් පත්. දැන් අපි ඒවා බැංකුවේ තැන්පත් කරන එක තමයි කරන්නේ. අනුව මුදල් පොත බැර වෙලා ලාච්චුවේ චෙක් පත අඩු වෙනවා. ලාච්චුවේ තියෙන චෙක් පත අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් ශේෂය භෞතිකව ෆිසිකලි කෑෂ් නොවුනත් මුදල් බවට පරිවර්තනය කරගන්න පුළුවන් වත්කමක්. මුදල් කියන වත්කම අඩු වෙලා බැංකුවේ ශේෂය වැඩි වෙනවා. යනෝ පුතේ බැංකු පොත හර කරනවා. පළවෙනි චෙක් පත තැන්පත් කරා රුපියල් 12000යි. චෙක් පත අංකය සඳහන් කරන්න පුළුවන් අවශ්‍ය නම් චෙක් අංකය 68. ඊට පස්සේ තියෙනවා පුතේ බැංකු පොත ආයෙ හර වෙනවා රුපියල් 18000ක්. චෙක් පත් අංක 75 යටතේ ආයෙ බැංකු පොත හර වෙනවා පුතේ රුපියල් 18000ක්. චෙක් පත් අංක 66 යටතේ. මේ චෙක් පත් තුනම ඔයාලට මුදල් පොත බැර කිරීමේ හැකියාවක් තියෙනවා. මුදල් පොත අත්‍යවශ්‍ය නැහැ මේ ගානේ. මුදල් පොත අපේක්ෂා කරලා නැහැ. නමුත් මුදල් පොතේ අවශ්‍ය නම් ඔබට සටහන් කරන්න පුළුවන් මුදල් පොත බැර විදියට.
ඊළඟට තියෙනවා පුතේ මුදලින් රුපියල් 10000ක් බැංකුවේ තැන්පත් කිරීම. මුදල් පොත බැර වෙලා පුතේ බැංකුත් ගිණුම හර වෙන්න ඕන රුපියල් 10000ක්. බැංකු පොත හර වෙනවා මුදල් කියලා රුපියල් 10000ක්. මුදල් පොත බැර රුපියල් 10000යි. කෑෂ් account එක ක්‍රෙඩිට් වෙලා බැංක් account එක පුතේ ඩෙබිට් වෙනවා. ණයගැතියන්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කර තිබූ රුපියල් 12000ක චෙක් පත අගරු වෙලා. පුතේ මෙන්න මේ චෙක් පත මම රතු පාටින් දක්වලා තියෙනවා. මේ අගරු වුණු චෙක් පත පුතේ බැංකුවේ චෙක් පතක් තැන්පත් කරනකොට බැංකුවේ සල්ලි වැඩි වෙනවා. නමුත් ඒ චෙක් පත අගරු වෙනකොට විවිධ හේතුන් මත මේ චෙක් පත ඩිස්හොනර්ඩ් වෙන්න පුළුවන්. රිටර්න් වෙන්න පුළුවන්. මේ චෙක් පත් රිටර්න් වෙනකොට පුතේ අදාළ බැංකුව ගිණුම අපේ බැර වෙනවා. ඒ අනුව බැංකු ගිණුම බැර වෙනවා. ණයගැතියෝ කියලා රුපියල් 12000ක්. ඍජුවම මේ චෙක් පත අපිට ණයගැතියන්ට හරවලා යවන්න පුළුවන්. ණයගැතියෝ කියලා ගිණුම තියෙනවා පුතේ අපිට ණයගැතියන්ගේ ගිණුමට හර කරන්න පුළුවන්. මේක අවශ්‍ය නම් අගරු චෙක්පත් ගිණුමක් ගහලා අගරු චෙක්පත් ගිණුමට හර කරලා තියලා පස්සේ ණයගැතියන්ට යවන්නත් පුළුවන්. නමුත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ පුතේ. කෙලින්ම අපිට මේ චෙක්පත අපි ණයගැතියට හරවලා යවනවා. අපිට නැවත ඔහුගේ මුදල් ලබා ගන්න ඕනේ. ඒ නිසා ණයගැති ගිණුම හර බැංකු ගිණුම බැර වෙනවා රුපියල් 12000. ඊළඟ ගනුදෙනුව පුතේ බදු කුලී සඳහා සා නාහිමියන්ට චෙක්පත් නිකුත් කරලා තියෙනවා. අපි යනවා බැංකු ගිණුමට. බැංකු පොත පුතේ චෙක්පත් දෙකක් නිකුත් කරලා තියෙනවා. එකක් කුලී ගිණුම රෙන්ට් account එක. රෙන්ට් කියලා කියන්නේ වියදමක්, එක්ස්පෙන්ස් එකක්. එක්ස්පෙන්ස් එකක් ඉන්ක්‍රීස් වෙනකොට රිලටිව් එක්ස්පෙන්ස් account එක ඩෙබිට් වෙනවා පුතේ. ඒ අනුව රෙන්ට් account එක ඩෙබිට් වෙලා බැංක් account එක ක්‍රෙඩිට් වෙනවා 8000 as a rent. ඒ වගේම ණය හිමියන්ට ගෙවීමක් කරලා තියෙනවා. බැංක් account එක ක්‍රෙඩිට් වෙලා පුතේ 15000 as a creditors account එක ඩෙබිට් වෙනවා පුතේ 15000. මේ දෙක මේ විදිහට සටහන් කරන්න පුළුවන්. ඔබට පුළුවන් ණය හිමි ගිණුමට රුපියල් 15000ක් හර කරන්න බැංක් account එක නැත්නම් බැංකු ගිණුම කියලා. ඒ විදිහට ඔබට කුලී ගිණුමක් විවෘත කරන්න පුළුවන්. කුලී ගිණුම හර කරන්න පුළුවන් රුපියල් 8000ක් බැංකු ගිණුම කියලා. පුතේ බදු කුලී සඳහා නිකුත් කළපු චෙක්පත අගරු වෙලා. පුතේ චෙක්පතක් නිකුත් කරනකොට අපි බැංකු තීරුව බැර කරා. මෙන්න මේ චෙක්පත කුමන හෝ හේතුවක් නිසා එක්ක අත්සන වැරදීමක් කුමන හෝ හේතුවක් නිසා අපි නිකුත් කළපු චෙක්පතක් අගරු වෙනකොට අපි නිකුත් කරනකොට අපි හිතුවා බැංකුවේ සල්ලි අඩු වුණා කියලා. නමුත් අඩු වෙලා නැහැ. අපි අගරුණාට පස්සේ ඒක නැවත අපේ බැංකු ගිණුමට අපි හර කරගන්නවා. එනු අපි කුලී ගෙනුමට මේ රුපියල් 8000 බැර කරනවා පුතේ. වැඩි වුණු වියදම නැවත ඒ වියදම අපේ වත්කමෙන් ගෙවිලා ගියේ නැහැ. ඒ නිසා නැවත අපි කුලී ගිණුමට බැර කරනවා බැංකු කියලා රුපියල් 8000. බදු කුලී සඳහා නිකුත් කළ අගරු චෙක්පත වෙනුවට නැවත චෙක්පතක් නිකුත් කළා පුතේ. ඒ චෙක්පත වෙනුවට නැවත චෙක්පතක් නිකුත් කරලා කුලී සඳහා රුපියල් 8000ක චෙක්පතක් නිකුත් කිරීමක් කරලා අපි නැවත චෙක්පතක් නිකුත් කරනවා පුතේ. බැංකු ගිණුම බැර වෙනවා. කුලී ගිණුම හර වෙනවා පුතේ රුපියල් 8000. අත්පිට විකුණුම් වලින් ලැබුණු රුපියල් 105 දරන රුපියල් 21000ක චෙක්පත එම අවස්ථාවේදීම බැංකු ගිණුමේ තැන්පත් කිරීම. පොතේ අපිට විකුණුම් වලින් චෙක්පතක් ලැබිලා ඒක ඍජුවම බැංකු ගිණුමේ තැන්පත් කිරීමක් කරලා ඍජුවම බැංකු ගිණුමේ තැන්පත් කිරීමක් කරාට පස්සේ අපි මොකද කරන්න පුතේ? බැංකු ගිණුම හර කරනවා. බැංකු කියන වත්කම ඇසෙට් එකක්, බැංක් account එක කියලා කියන්නේ අපේ ඇසෙට් එකක්. ඇසෙට් එකක් ඉන්ක්‍රීස් වෙලා වත්කම් ගිණුම හර කරනවා, ඩෙබිට් කරනවා as a sales account එකක් ඇඳලා පුතේ sales account එක ක්‍රෙඩිට් කරනවා. sales කියලා කියන්නේ income එකක්. income increase, relative income account should be credit. ඒ අනුව විකුණුම් ගිණුම බැර කරනවා පුතේ බැංකු කියලා රුපියල් 17000. ඒ අනුව මේ විදිහට ඔයාලට මේ ගාන නිමා කරන්න පුළුවන්. මේ විදිහටයි අපි මේ ගාන හදන්නේ. ඒ අනුව ඔයාලට බැංකු පොත තුලනය කරලා ශේෂයන් ගන්න පුළුවන්. වැඩි පැත්ත එකතුව ලැබිලා තියෙනවා 1,80,000ක්. ඒක අරගෙන යනවා පුතේ අඩු පැත්තට. 1,80,000න් අපි අඩු කරනවා බැර පැත්තේ ශේෂය. ක්‍රෙඩිට් සයිඩ් එකේ ටෝටල් එක 63000 තියෙනවා. ඒ අනුව අපිට බැංකුවේ ඉතුරු ශේෂය එනවා 45000ක්. ඒක ශේෂය පාගේ balance carried down for the next month balance brought forward 45000. ඒ අනුව ලෙජර් ගිණුම් ටිකක් මේ විදිහට තුලනය කරන්න ඕන. ණය ගැති ගිණුම
ශේෂය ඉදිරියට යනවා පුතේ 72000 balance brought forward. ප්‍රාග්ධන ගිණුම තුලනය කරන්න ඕන බැර පැත්තෙන් ශේෂය ඉදිරියට යනවා balance brought forward 70000. ණය හිමි ගිණුම ශේෂය කරන්න ඕන පුතේ බැර පැත්තෙන් credit side එකෙන් ශේෂය brought forward වෙනවා 65000. ගැනුම් ගිණුම හර පැත්තෙන් ශේෂය brought forward වෙනවා 20000. කුලී ගිණුම හර පැත්තෙන් ශේෂය brought forward වෙනවා 8000. විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක් බැර පැත්තෙන් ශේෂය brought forward වෙනවා පුතේ 17000. මේ අනුව ක්‍රියාකාරකම් එක මේ විදිහට ඔබට පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පුතේ ක්‍රියාකාරකම් එක අවසාන විදිහට මෙන්න මේ විදිහට ඔබට දක්වන්න පුළුවන්. අවශ්‍ය නම් මුදල් පොත කරපු කෙනෙක්ට මුදල් පොත පරීක්ෂා කරගන්න පුළුවන් මේ විදිහට. බැංකු පොත අදාළ ditth සටහන් ටික මේ විදිහට සටහන් කරලා තියෙනවා. ශේෂයන් ටික ණය ගැති ගිණුමේ ශේෂය, ප්‍රාග්ධන ගිණුමේ ශේෂය, බැර පැත්තටත් ණය හිමි ගිණුමේ ශේෂය brought forward වෙලා තියෙන credit side එකට, ගැනුම් ගිණුම, කුලී ගිණුම, rent account එක, sales account එක මේ විදිහට ඔබට පරීක්ෂා කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මම යන්නේ ක්‍රියාකාරකම් අංක 2 සාකච්ඡා කරන්න. විරාන්ගේ රෙදිපිලි ව්‍යාපාරයේ පවත්වාගෙන යන ව්‍යාපාරයක් තියනවලු. ඕනෑම අවස්ථාවක හදිසි අවස්ථාවක රුපියල් ලක්ෂයක් දක්වා බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් එකක් ඔඩි එකක් බැංකු අයිරාවක් ලබා දෙනවලු. මේ ව්‍යාපාරයේ පුතේ ආරම්භක ශේෂය දීලා තියෙනවා රුපියල් 45000ක්. මේ ගානේ තපින් අපේක්ෂා කරන්නේ බැංකු ගිණුමේ සටහන් විතරයි. ඒ අනුව බැංකු ගිණුම පමණක් පිළියෙල කිරීම ප්‍රමාණවත්. ඒ අනුව බැංකු ගිණුමේ ආරම්භක ශේෂය මම මේ විදිහට දක්වනවා රුපියල් 45000යි. opening balance brought forward 45000. තැන්පත් කිරීම තියෙනවා පුතේ. තැන්පත් කිරීම තුනක් තියෙනවා. මුදල් රුපියල් 14000යි. චෙක් පතක් තැන්පත් කරලා තියෙනවා රුපියල් 15000ක. ඒ වගේම රුපියල් 16000ක චෙක් පතක් තැන්පත් කරලා තියෙනවා. මේ 14000යි 15000යි 16000යි තුනම පුතේ එන්නේ මුදල් පොතෙන්. ඒ අනුව බැංකු පොතේ සල්ලි වැඩි වෙලා මුදල් පොතේ සල්ලි අඩු වෙනවා. මේවා චෙක් පත් වුණාට මේවා මුලින්ම සටහන් කරලා තියෙන්නේ මුදල් පොත ආශ්‍රිතව. ඒ අනුව බැංකු පොත හර මුදල් පොත බැර. මුදල් පොතක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී අපේක්ෂා කරලා ඇතිද මම මේ ගානේ මුදල් පොතක් පිළියෙල කරන්නේ නැහැ. ඊළඟට තියෙනවා පුතේ චෙක් පත් නිකුත් කිරීම ණය හිමියෙකුට ප්‍රනාන්දුට ගෙවලා තියෙන රුපියල් 12000 ලෙජර් ගිණුම් අපේක්ෂා කරන්නේ නැහැ මේ ගානේ. යනෝ බැංක් account එක ක්‍රෙඩිට් වෙනවා ප්‍රනාන්දු කියලා 12000 salary කියලා payment එකක් කරලා තියෙනවා වේතන රුපියල් 20000යි. කඩකුලි rent account එකට debit වෙලා bank account එකට credit වෙනවා පුතේ රුපියල් 10000ක්. ඇයි rent account එකට debit වෙන්නේ? salary rent කියන දෙකම පුතේ වියදමක් වැඩි වීම අදාළ වියදම් ගිණුම හර expense increase relative expense account debit purchasing also same. ගැනුම් කියලා කියන්නේ පුතේ ව්‍යාපාරී වියදමක්. වියදම් ගිණුම හර වෙනවා බැංකු ගිණුම බැර වෙනවා රුපියල් 34000. මේ අනුව මෙම ගාන මේ විදිහට අපිට ඉවර කරන්න පුළුවන්. ඒ අනුව හර පැත්තේ ඩෙබිට් සයිඩ් එකේ ටෝටල් එක තියෙනවා පුතේ 90000. ඒක අඩු පැත්තට ගෙනියලා 76 වලින් අඩු කරාට පස්සේ අපිට balance brought forward දෙනවා පුතේ ඩෙබිට් සයිඩ් එකෙන් 14000. පුතේ මේ ගානේ 5.25 මෙහෙම දීලා තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ විදියට උපකරණ මිලදී ගැනීම සඳහා පුතේ බැංකු ගිණුමේ තියෙන රුපියල් 14000යි. බැංක් account එකේ available balance එක තියෙන්නේ 14000. යම්කිසි අවස්ථාවක උපකරණ මිලදී ගැනීම සඳහා 45000 චෙක් එකක් ඉෂුව කරා නම් අපේ බැංක් account එකේ balance එක කීයද කියලා අහන. පුතේ අපි දන්නවා මේ ව්‍යාපාරයේ ඕනම වෙලාවක බැංකු ශේෂය තියෙන මුදලට වඩා ලක්ෂයක් යනකම් වැඩිපුර මුදලක් ලබා ගන්න පුළුවන්. බැංකු ගිණුමේ තියෙන ශේෂයට වඩා වැඩිපුර ලබා ගන්න පුළුවන් මුදල් ප්‍රමාණයට අපි කියනවා බැංකු වෛරාවක්, බැංකු ඕවර්ඩ්‍රාෆ්ට් එකක්. යනෝ බැංකුවේ තියෙන රුපියල් 14000යි. දැනට බැංකුවේ ඇති ශේෂය රුපියල් 14000යි. චෙක් පතක් මගෙන් ගෙවීම් කරලා තියෙන රුපියල් 45000. ඒ අනුව බැංකුව අපි වෙනුවෙන් මේ ව්‍යාපාරය වෙනුවෙන් වැඩිපුර මුදල් ගෙවීමක් කරලා බැංකුවේ සල්ලි වලින් රුපියල් 31000ක් මේ විදියට ඔයාලට මම මේ highlight කරලා තියෙන විදියට බැංකුවේ ශේෂය ඍණ ශේෂයක් බවට පත් වෙනවා පුතේ රුපියල් 31000ක්. ඒ අනුව අපි මේකට කියනවා මේ ඍණ ශේෂයට අපි කියනවා නව අයිරාව නැත්නම් new overdraft එක තියෙනවා බැංකුවේ රුපියල් 31000ක්. මේ උපකරණ මිලදී ගත්තට පස්සේ පුතේ බැංකුවේ අයිරාව තියෙනවා රුපියල් 31000ක්. මේ අනුව පුතේ අපිට මේ ආකාරයට හැකියාව ලැබෙනවා මෙම ඒකකයට අදාළව බැංකු ගිණුමට ආශ්‍රිතව ක්‍රියාකාරකම් දෙක ඉවර කරන්න. මෙම